ආයුබෝවන් සුබ දවසක්. අපි වායු නියම පාඩමේ බහුවර්ණ විභාග ප්‍රශ්න සාකච්ඡා කරමින් ඉන්නේ. අපි අවසානයේට සාකච්ඡා කරා ටියුට් එකේ තියෙන 12 වෙනි ප්‍රශ්නය. අපි දැන් බලමු ප්‍රශ්නාංක 13. ප්‍රශ්නාංක 13. ඒකේ තියෙන්නේ මෙහෙම. නියෝන් වායු සාම්පලයක් තියෙනවා සෙල්සියස් 30ක දෘඩ බඳුනක් තුල. දැන් දෘඩ බඳුනක් කියලා කිව්වහම උෂ්ණත්වය වෙනස් කරාට මේකේ පරිමාව වෙනස් වෙන්නේ නැහැ. V කියන පරිමාවක් නම් තියෙන්නේ උෂ්ණත්වය වෙනස් කරා කියලා මේකේ පරිමාව වෙනස් වෙන්නේ නැහැ කියන එකේ තේරුම අපිට ගන්න පුළුවන් දෘඩ බඳුනක් හින්දා. එතකොට මේකේ තියෙන්නේ නියෝන් වායුව, නියෝන් ගෑස් එක තියෙන්නේ. නියෝන් වායුව තියෙන්නේ. මේකේ කියනවා උෂ්ණත්වය සෙල්සියස් 30යි. උෂ්ණත්වය සෙල්සියස් වලින් 30යි. එතකොට අපිට ඕන නම් මේක කෙල්වින් කරන්න පුළුවන් 30ට 273ක් එකතු කරාම. උෂ්ණත්වය කෙල්වින් වලින් එනවා 303ක් කියලා. ඊළඟට කියනවා මේකේ තියෙන පීඩනය තෙගුණයක් වන තෙක් බඳුන රත් කරන ලදී. ඒ කියන්නේ මේක මේ T කියන උෂ්ණත්වයේදී පීඩනය P කියලා තිබුණා නම් ඊට පස්සේ මේක රත් කරනවා උෂ්ණත්වය වැඩි කරනවා පීඩනය 3p දක්වා. පීඩනය 3p දක්වා. එතකොට මෙතන තමයි උෂ්ණත්වය T කියන එක තියෙන්නේ. මෙතෙන්ද උෂ්ණත්වය අපි දන්නේ නැහැ. අපි ඒක T ඩෑෂ් කියලා හිතමු. එතකොට අපිට කියනවා කෙලින්ම පීඩනය තෙගුණයක් වන තෙක් බඳුන රත් කරාලු. ඒ කියන්නේ මෙතන P මෙතන 3p මෙතන T නම් මෙතන T ඩෑෂ්. අපෙන් අහනවා නියෝන් වායුවේ උෂ්ණත්වය කුමක්ද කියලා. කියන්නේ මේ වායු සාම්පල් එකම තමයි රත් කරලා තියෙන්නේ. එතකොට අචල වායු ස්කන්ධයක් මෙතන තියෙනවා. එතකොට මේකේ පරිමාව වෙනස් වෙන්නේ නැහැ. අපිට මෙතෙන්ට දාන්න පුළුවන් P1 V1 බෙදීම T1 සමානයි P2 V2 බෙදීම T2. එතකොට මේ සමීකරණය දාන්න පුළුවන් මොකද නියෝන් වායු ස්කන්ධයක් තියෙන්නේ. මේක දෘඩ බඳුනක් හින්දා පරිමාව වෙනස් වෙන්නේ නැති හින්දා V1යි V2යි සමානයි. එහෙනම් V1යි V2යි සමානයි. V1 සමානයි V2ට. පරිමාව වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේක කපන්න පුළුවන්. එහෙනම් අපිට සම්බන්ධය මෙතනින් ගන්න පුළුවන්. P1 බෙදීම T1 සමානයි P2 බෙදීම T2. එතකොට P1 කියන්නේ P. T1 කියන්නේ T. එතකොට T වලට අපිට ආදේශ කරන්න පුළුවන් අගේ අපි දන්නවා කෙල්වින් වලින් 303යි. අපි එකම ආදේශ කරමු 303යි කෙල්වින්. 303යි. ඊට පස්සේ මෙතන P2 කියන්නේ 3p 3p බෙදීම T2. එතකොට මෙතන P T කැපෙනවා. T2 සමානයි 303 වැඩි කිරීම 3 909යි කෙල්වින් වලින්. T2 සමානයි 909යි කෙල්වින් වලින් එන්නේ. එතකොට අපිට මේකේ සෙල්සියස් වලින් නම් පිළිතුර ගන්න ඕන. දැන් කෙල්වින් 909 කියන පිළිතුරක් නැහැ. එහෙනම් කෙල්වින් අපි සෙල්සියස් බවට පත් කරන්න පුළුවන්. 909න් අඩු කරමු 273ක්. 909න් 273ක් අඩු කරමු. එතකොට 9න් 3ක් 6යි. 9න් 7ක් 2යි. ඊට පස්සේ මෙතන තියෙන්නේ 6න් 8න් 2ක් 6යි. 626යි සෙල්සියස්. එහෙනම් 626යි සෙල්සියස් කියන එතන 9න් 3ක් 6යි. මෙතන 10න් 7ක් 3යි. sorry. මෙතන 636යි. 9න් 3ක් 6යි 10න් 7ක් කෙලින්ම 3යි. මෙතන එතකොට 8යි 8න් 2ක් 6යි. 636යි සෙල්සියස් කියන පිළිතුර එනවා. 636යි කියන එක එනවා. පිළිතුර අංක 4. හරි. අපි බලමු 14 වෙනි ගැටලුව.
ගැටලු අංක 14 තියෙනවා තාත්වික වායුවක හැසිරීම පරිපූර්ණ වායුවක හැසිරීමට වඩාත්ම ආසන්න වනුයේ පහත සඳහන් කුමන තත්වය යටතේද? තාත්වික වායුවක හැසිරීම පරිපූර්ණ වායුවක හැසිරීමට වඩාත්ම ආසන්න වනුයේ. අපි දන්නවා වැඩි උෂ්ණත්වයේදී සහ අඩු පීඩනයේදී තමයි තාත්වික වායු පරිපූර්ණ හැසිරීමට ආසන්න වෙන්නේ. ඒ හින්දා වැඩි උෂ්ණත්වය කෙල්වින් 1000 අඩු පීඩනය පැස්කල් 5 පිළිතුරු අංක 4 ලබා ගන්න පුළුවන්. අපි බලමු ගැටලු අංක 15. වීදුරු බඳුනක් තුල O2 විද්‍යුත් විසර්ජනයක් මගින් පහත සඳහන් සමීකරණය අනුව O3 බවට ආංශික වශයෙන් පරිවර්තනය කෙරේ. එහෙම O2 කියලා තියෙනවා. මේක O3 බවට පත් කරනවා. මේ කියනවා O2 වලින් 30ක් O3 බවට පරිවර්තනය වූ විට බඳුන තුල පීඩනයෙහි අඩුවීම. දැන් මෙතන අණු අපි හිතමු 100ක් තිබුණා. එතකොට මේක කියන විදිහට 130ක් O3 වෙනවා. එහෙනම් ප්‍රතික්‍රියා වෙනවා අණු 30ක්. එතකොට මෙතන ඉතිරි වෙන්නේ අණු 70යි. මෙතන 3කට 2ක් හින්දා 30ක් ප්‍රතික්‍රියා වුණොත් 20ක් හැදෙනවා. එහෙනම් ඉස්සර වෙලාම තිබුණු ප්‍රමාණය වෙන්නේ 100යි. ඊට පස්සේ ප්‍රමාණය වෙන්නේ මේ 70යි මේ 20යි 90යි. එහෙනම් අණු 100 අණු 90ක් බවට පත්වීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට අණු ගණන සමානුපාතික වෙනවා මවුල ගණනට. මවුල ගණන සමානුපාතික වෙනවා පීඩනයට. එහෙනම් අණු ගණන සමානුපාතික වෙනවා පීඩනයට. නම් පීඩනය අඩු වෙන්නේ 10%කින්. 100 තිබිලා 90 වෙනකොට 10%කින්. නම් 15 වෙනි එකට ලබා ගන්න පුළුවන් පිළිතුර අපිට පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2. අපි බලමු 16 සහ 17 ප්‍රශ්න. ඒක හොඳින් බලා ගන්න තියෙන ප්‍රස්තාර. ඒකේ තියෙනවා මෙහෙම 16 සහ 17 ප්‍රශ්න දෙක හා සම්බන්ධවයි. දෙන ලද විවිධ උෂ්ණත්වවලදී T වායුමය හයිඩ්‍රජන් සහ හීලියම් යන මේවායේ පීඩනය P සහ සම්පීඩිතතාව Z අතර විචලන ප්‍රස්තාර පාත් ප්‍රස්තාර මගින් දැක්වේ. Z කුඩා 1 වන විට වායුවක් පරිපූර්ණ වායුවකට වඩා පහසුවෙන් සම්පීඩනය කළ හැකි අතර Z විශාල 1 වන විට වායුවක් සම්පීඩනය කිරීම පරිපූර්ණ වායුවක් සම්පීඩනයට වඩා පහසු වේ. දැන් ඒතකොට ප්‍රස්තාර ටික මම නැවත අඳින්න ඕනේ නැහැ ටියුට් එක බලා ගන්න පුළුවන්. ඒතකොට ඒකේ අපි කලිනුත් අඳලා තියෙනවා සම්පීඩිතතා සාධකය. අපි PV බෙදීම RT කියන අගය මවුල් එකකට සලකලා PV සමාන nRT වල PV සමාන nRT වල n සමාන 1 වුණාම මවුල් 1යි. ඒතකොට PV බෙදීම RT සමාන 1යි. PV සමාන RT කියලා එන්නේ PV බෙදීම RT වල අගය 1යි. ඒතකොට ඕක තමයි අපි සම්පීඩිතතා සාධකයේ Z කියලා කියන්නේ. ඒතකොට සම්පීඩිතතා සාධකයේ y අක්ෂයට අරගෙන අදහු ප්‍රස්තාර තුනක් තියෙනවා. ඊට පහත තියෙනවා විවිධ උෂ්ණත්වවලදී ඕනෑම වායුවක සම්පීඩ්‍යතාව පීඩනය සමග වෙනස් වන අන්දම දැක්වේ. උෂ්ණත්ව වෙනස් කරන. එතන එතන උෂ්ණත්ව දීලා තියෙනවා මෙහෙම T4 තමයි අඩුම. ඊළඟට TB ඊළඟට T2 ඊළඟට T1. උෂ්ණත්වය වැඩි වෙනවා නම් පරිපූර්ණ හැසිරීමට ආසන්න වෙනවා. උෂ්ණත්වය අඩු නම් පරිපූර්ණ හැසිරීමෙන් අපගමනය වැඩි වෙනවා. පීඩනය වැඩි නම් පරිපූර්ණ හැසිරීමෙන් අපගමනය වැඩි වෙනවා. පීඩනය අඩු නම් පරිපූර්ණ හැසිරීමට ආසන්න වෙනවා. උතන අර TB කියන බොයිල් උෂ්ණත්වයේදී ප්‍රස්තාරය දිහා බැලුවම පේනවා ප්‍රස්තාරය මෙන්න මෙහෙම සම්පීඩිතතාව දක්වලා 1යි කියලා මෙන්න මෙහෙම මේක මත ගිහිල්ලා මෙහෙම වෙලා තියෙනවා TB කියන බොයිල් උෂ්ණත්වය. TB කියන බොයිල් උෂ්ණ. ඒකෙන් අපිට පැහැදිලිව පේනවා TB කියන බොයිල් උෂ්ණත්වයේදී මේ හයිඩ්‍රජන් හීලියම් වායු දෙක වැඩිම පීඩන පරාසයක් තුල පරිපූර්ණ හැසිරීම දක්වනවා කියලා. මේ වගේ පරිපූර්ණ හැසිරීම දක්වන්නේ නැහැ අනිත් අවස්ථාවල. මොකද අනිත් අවස්ථාවල එක්කෝ මෙහෙම යනවා. එහෙම නැත්නම් මේව පහළට ගිහිල්ලා ඉහළට යනවා. ඔය විදිහට තියෙනවා. එහෙනම් ඒකේ පිළිතුරක් වෙන්නේ 16 වෙනි ප්‍රශ්නෙට. පාසනාන් ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය ඔය TB කියන බොයිල් උෂ්ණත්වයේදී හයිඩ්‍රජන් සහ හීලියම් වායු දෙක
වැඩිම පීඩන පරාසයක් තුල පරිපූර්ණ වායු ලෙස හැසිරෙනවා කියන එක පිළිතුරු අංක 5. ඒකේ පළවෙනි පිළිතුරේ තියෙන එක වැරදි මොකද කියලා බලමු. උෂ්ණත්වය ඉහළ යන විට H2 හා හීලියම් පරිපූර්ණ වායු ලෙස හැසිරීමට නැඹුරු වේ. එතන උෂ්ණත්වය ඉහළ යනකොට හයිඩ්‍රජන් සහ හීලියම් කියන එක පරිපූර්ණ වායු විදිහට හැසිරීමට, ඒ කියන්නේ පරිපූර්ණ හැසිරීමට ආසන්න වීමක් සිද්ධ වෙන්න පුළුවන් උෂ්ණත්වය අඩු උෂ්ණත්වයට සාපේක්ෂව. නමුත් උෂ්ණත්වය වැඩි වෙනකොට එතන අපි බලන්න ඕන මේගොල්ලෝගේ දැන් T1 කියන වැඩිම උෂ්ණත්වය. ඒ වැඩිම උෂ්ණත්ව තත්ත්වයේදී බලන්න, ඒ වැඩිම උෂ්ණත්ව තත්ත්වයේදී ලොකු අපගමනයක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට උෂ්ණත්වය විතරක් නෙමෙයි බලන්න ඕන සාධකය වෙන්නේ. අපි එතන පීඩනය කියන එකත් වැදගත් සාධකයක් වෙනවා. නමුත් සාමාන්‍ය තාත්වික වායුවක් ගත්තොත් අඩු පීඩනයේදී වැඩි උෂ්ණත්වයේදී ඒගොල්ලෝගේ අපගමනය අඩුයි කියන ප්‍රකාශයත් එක්ක අපිට එකඟ වෙන්න පුළුවන්. හරි. එතන දෙවෙනි එකේ තියෙන්නේ එහෙම එකක් නෙමෙයි. මෙතන කියන්නේ උෂ්ණත්වය ඉහළ යන විට හයිඩ්‍රජන් සහ හීලියම් පරිපූර්ණ වායු ලෙස හැසිරීමට නැඹුරු වේ. දෙවෙනි එක කියනවා උෂ්ණත්වය පහළ දැමූ විට හයිඩ්‍රජන් සහ හීලියම් සෑම පීඩන තත්ත්වවලදීම පරිපූර්ණ වායු වල හැසිරීමෙන් බැහැර වීමට නැඹුරු වේ. තුන්වෙනි එක දෙන ලද ඕනෑම උෂ්ණත්වයකදී සහ අඩු පීඩනයකදී හයිඩ්‍රජන් සහ හීලියම් සම්පීඩනය කිරීම පරිපූර්ණ වායු සම්පීඩනය කිරීමට වඩා අපහසු වේ. පරිපූර්ණව සම්පීඩනය කරනට වඩා තාත්වික වායු සම්පීඩනය කරන එක අපහසු වෙන්න විදිහක් නැහැ. මොකද ඒවා අතර ආකර්ෂණ ක්‍රියාත්මක වෙන හින්දා. දෙන ලද ඕනෑම උෂ්ණත්වයකදී සහ ඉහළ පීඩනවලදී හයිඩ්‍රජන් සහ හීලියම් සම්පීඩනය කිරීම පරිපූර්ණ වායු සම්පීඩනය කිරීමට වඩා අපහසු වේ. ඒතර මේ ප්‍රකාශ වැරදි කියන එක අපිට තේරෙනවා. ඒතර මේකේ නිවැරදි ප්‍රකාශයේ විදිහට පස්වෙනි පිළිතුර ලබා ගන්න පුළුවන්. ඒකේ 17 වෙනි එක ඒක කියනවා ඉසෙට් කුඩා පාත් සඳහන් ප්‍රකාශ වලින් කුමක් වැරදි වේද? ඉසෙට් කුඩා එක වෙන විට අන්තරාණුක බල නිසා අණු අතර සමස්ත ආකර්ෂණයක් ඇත. දෙවෙනි එක ඉසෙට් විශාල එක වෙන විට අන්තරාණුක බල නිසා අණු අතර සමස්ත විකර්ෂණයක් ඇත. තුන්වෙනි එක වායුමය හයිඩ්‍රජන් සහ හීලියම් අන්තරාණුක බල නොමැති සෑම අවස්ථාවකදීම පරිපූර්ණ වායු හැසිරීම දක්වයි. දැන් හයිඩ්‍රජන් හීලියම් ගත්තොත් ඒගොල්ලන්ට පරිමාවක් තියෙනවා තාත්වික වායුනේ. එතකොට සෑම තත්වයකටදීම පරිපූර්ණ හැසිරීමක් දක්වන්න බෑ. කෙලින් මේක වැරදි. එන එක පිළිතුර විදිහට තුන්වෙනි එක ගන්න පුළුවන් පහසුවෙන්ම. අනිත් වගන්ති අපිට සම්පූර්ණයෙන්ම වැරදි කියලා බැහැර කරන්න බෑ. බලමු එකේ හතරවෙනි එක. pH යගේ ශූන්‍යයට ළඟා වන විට වායුමය හයිඩ්‍රජන් සහ හීලියම් වඩාත් පරිපූර්ණ වායු ලෙස හැසිරීමට නැඹුරු වේ. ඒ කියන්නේ අඩු පීඩනයෙන්. ඊට පස්සේ හයිඩ්‍රජන් සහ හීලියම් වායු වල ස්වභාවයෙන් කෙසේ වුවත් ඒවායේ සම්පීඩ්‍යතාවයේ හැසිරීම රටාව මූලික වශයෙන් හෝ සමාන වේ. හරි. ඒතකොට ඒක කෙලින්ම වැරදි කියලා ගන්න පුළුවන් අපිට පිළිතුර අංක 3. අපි බලමු ඊට පස්සේ අපිට තියෙනවා ABCD ගණයේ ප්‍රශ්න අංක 18. පරිපූර්ණ වායුවක් සඳහා චාලක අනුපවාදය PV සමානයි 3n1 MnC වර්ග බා. PV සමානයි 3n1 MnC වර්ග බා වේ. පහත් සඳහන් ප්‍රකාශ වලින් කුමන ඒවා පරිපූර්ණ වායුවක් සඳහා සත්‍ය වේද? C වර්ග බා උෂ්ණත්වයෙන් ස්වායත්ත වේ. ඒ කියන්නේ උෂ්ණත්වයෙන් මත රඳා පවතින්නේ නැහැ කියන එක වැරදි. කෙලින්ම උෂ්ණත්වය මත පමණයි රඳා පවතින C වර්ග බා. C වර්ග බා සමානයි 3RT යට m කියලා සමීකරණයක් අපි උත්පන්න කරගත්තා. මෙහෙම වර්ගමූල C වර්ග බා අරගෙන ඉක්ම ගත්තා. ඒතර මේකේ දෙනාද වායුවකට මෞලික ස්කන්ධය නියතයි R නියතයි. ඒතර උෂ්ණත්වය මත තමයි C වර්ග බා වෙනස් වෙන්නේ. එහෙනම් මේකේ C වර්ග බා උෂ්ණත්වයෙන් ස්වායත්ත වේ කියන ඒ වගන්තිය වැරදි. උෂ්ණත්වය මත රඳා පවතිනවා. B1 උෂ්ණත්වයේ නියත විට C වර්ග බා නියතේකි. හරි. උෂ්ණත්වයේ මත පමණයි මේ රඳා පවතින්නේ. දෙක වෙනස් වෙන්නේ නැත්නම් වෙනස් වෙන්නේ නැහැ B හරි. C උෂ්ණත්වයේ නියත විට PV ගුණිතයේ නියතේකි. පරිපූර්ණ වායු නියත වායු ස්කන්ධයක් කියලා දුන්නොත් උෂ්ණත්වයේ නියත විට PV ගුණිතයේ නියතයි කියලා ගන්න පුළුවන්. ඒත් අපිට දීලා නැහැ මේක නිත්‍ය වායු ස්කන්ධයක්ද කියලා. අපිට දීපු වායු ස්කන්ධයක් සැලකුවොත් නම් උෂ්ණත්වයේ නියත විට PV ගුණිතයේ නියතයි කියලා ගන්න පුළුවන්. මෙතන එහෙම දීලා නැහැ. එතකොට නිත්‍ය වායු ස්කන්ධයක් කියලා දීලා නැති හින්දා මේ ප්‍රකාශය ගන්න වෙන්නේ වැරදි කියලා. D
PV මවුල ප්‍රමාණයෙන් ස්වායත්ත වේ. මවුල ප්‍රමාණය මත රඳා පවතින්නේ නැහැ කියන එක. ඒතර මවුල ප්‍රමාණය මත PV කියන එක රඳා පවතින වෙනවා. මොකද මවුල ප්‍රමාණය සමානුපාතික වෙනවා පීඩනයට. සමීකරණුත් අපිට ඒක පේනවා. එතකොට එකත් වැරදි, දීවගන්තියත් වැරදි. ඒතර පිළිතුර වෙන්නේ ඒ පමණයි නිවැරදි. ඒ පමණක් නිවැරදි කියන්නේ අංක 5. අංක 5. ඊට පස්සේ අපි බලමු මේකේ තියෙන 19 වෙනි ප්‍රශ්නය. ඒක තියෙනවා මෙහෙම. තාත්වික වායු පරිපූර්ණ නොවන බවට සාක්ෂි වශයෙන් ගත හැක්කේ පහත් දැක්වෙන කුමන ප්‍රකාශද? තාත්වික වායු පරිපූර්ණ බවට සාක්ෂි වශයෙන් ගත හැක්කේ වහන්නේ. බලමු. සිම්පල් ඒවගන්තිය කියනවා මෙහෙම. සිම්පල් ඒවගන්තිය කියනවා අඩු පීඩනයකදී සෑම තාත්වික වායුවකම සම්පීඩ්‍යතාව එකට ළඟා වේ. ඔව් ඒක පරිපූර්ණ නොවන බවට සාක්ෂියක්. අපි දන්නවා ආසන්න සාපේක්ෂ අනුදිස්කන්ධ සහිත වායුන් වලද ඔය ඊටා වෙනස් තාපාංක පවතින්නේ ඒවායේ තියෙන අන්තරාණුක ආකර්ෂණ බල හේතුවෙන්. පරිපූර්ණ වායු අංශු අතර අන්තරාණුක ආකර්ෂණ බල ශූන්‍යයි කියලාත් අපි දන්නවා. එතකොට මේක කියන විදිහට පළවෙනි කිව්වේ විවිධ තාත්වික වායු වලට වෙනස් තාපාංක ඇත. අයිම ගැටලුව කියන එක තිබුණේ තාත්වික වායු පරිපූර්ණ නොවන බවට සාක්ෂි වශයෙන් ගත හැක්කේ. පළවෙනි එක විවිධ තාත්වික වායු වලට වෙනස් තාපාංක ඇත. ඔය වෙනස් තාපාංක තියෙන ආකර්ෂණ බල වෙනස් වෙන හින්දා. එතකොට ඒක පරිපූර්ණ නොවන බවට ගන්න පුළුවන් සාක්ෂියක් විදිහට. ඊළඟ එක සමහර තාත්වික වායු වර්ණවත් වන අතර අනෙක් ඒවා අවර්ණ වේ. ඔය චාලකණුකවාදී සාක්ෂියක් නෙමෙයිනේ. චාලකණුකවාදී උපකල්පනයක් නෙමෙයිනේ වර්ණය සම්බන්ධව එක. ඒක ඒතකොට සාක්ෂියක් විදිහට ගන්න බෑ. මොකද වායු වල වර්ණය සම්බන්ධව චාලකණුකවාදී කියන්නේ නැහැ. එන එක වැරදි. ඊළඟ එක C1 එකම තත්වය යටතේ විවිධ තාත්වික වායු වල ඝනත්ව වෙනස් අගයන් ගනි. අපි බලමු එහෙම සමීකරණය PV සමානයි nRT කියලා අපි පරිපූර්ණ වායු සමීකරණය අරගෙන මේකේ අපි PV සමානයි n වෙනුවට m බෙදීම m දැම්මොත් RT. එතකොට ඕකේ අපිට D කියන එක උක්ත කරන්න පුළුවන්. මෙතන ස්කන්ධය බෙදීම පරිමාවනේ D කියන්නේ. අපි ගමු ආයි PV සමානයි m බෙදීම v. එතකොට මෙතනට ගමු m එක මේ පැත්තට ගන්නවා. pm m එක මෙතනට ගන්නවා v එක මෙතනට ගන්නවා. pm සමානයි m බෙදීම v rt. ස්කන්ධය බෙදීම පරිමාව කියන්නේ ඝනත්වය. pm සමානයි drt. pm සමානයි drt. එතකොට ඔය සමීකරණයෙන් අපිට පේනවා m කියන්නේ සාපේක්ෂ අන්ත ස්කන්ධයයි ඒක ඝනත්වය ඒ දෙන්න අතර එතකොට සම්බන්ධයක් තියෙනවා. සමහර මේකෙන් දැන් කියන විදිහට එකම තත්ත්වයකදී විවිධ තාත්වික වායු වලට ඝනත්ව වෙනස් වර්ගයක් ගනි. එතකොට එකම තත්ත්වයකදී විවිධ තාත්වික වායු වල ඝනත්ව වෙනස් වර්ගයක් ගනි. එතකොට අපිට ඝනත්වය වෙනස් වෙන්න නම් එකම වායුව වෙනස් වෙන්න විදිහක් නැහැ නේද? එතකොට මේක කියන විදිහට එකම උෂ්ණත්වය හා පීඩනයේදී වායුන්ට වෙනස් ඝනත්ව පවතින්නේ ඒවායේ සාපේක්ෂ අන්ත ස්කන්ධය වෙනස් වෙන හින්දා. එතකොට අපිට එහෙනම් ගන්න වෙන්නේ එකම තත්ත්වය යටතේ විවිධ තාත්වික වායු වල ඝනත්ව වෙනස් අගයක් ගනී කියලා. ඒක වැරදි කියලා. ඊළඟ එක සමහර තාත්වික වායු එකිනෙක සමග රසායනික ලෙස ප්‍රතික්‍රියා කරයි. ඒතර රසායනිකව ප්‍රතික්‍රියා කරන එකත් චාලකානුකවාදී උපකල්පනයක් නෙමෙයි. එතකොට අපිට මේක ගන්න වෙන්නේ එක වගන්තියයි ඒ වගන්තිය පමණයි සත්‍යයි කියලා පිළිතුරු අංක 5. බලමු ඊළඟ ගැටලුව අංක 20.
පහත් දැක්කෙන වගන්ති වලින් කවර ඒවා සත්‍ය වේද? අඩු පීඩනයකදී සෑම තාත්වික වායුවකම සම්පීඩිතතාව එකට ළඟා වේ. ඒක හරියි. අඩු පීඩනයකදී එකට ළඟා වෙනවා කියන එක හරියට ප්‍රස්තාර වලින් දැකලා තියෙනවා. ඊළඟට B එක පීඩනයේ සෑහෙන පමණ ඉහළ නම් ඕනෑම තාත්වික වායුවක් කාම්‍ර උෂ්ණත්වයේදී ද්‍රවීකරණය කළ හැකිය. ඕනම එකක් ද්‍රව කරන්න බෑනේ. අපි දන්නවා අවදි උෂ්ණත්වය කියලා එකක් තියෙනවා. ඒ අවදි උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයකදී තමයි අපිට ද්‍රව කරන්න පුළුවන් සම්පීඩනය කරලා. අවදි උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වවලදී බෑද. උදාහරණයක් විදිහට ඔක්සිජන් වල ඍණ 190 ගාණක් තියෙනවා. તો ඍණ 190 ගාණට වඩා උෂ්ණත්වය අඩු කරොත් තමයි ඒක සම්පීඩනය කරලා ද්‍රව කරන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා ඕනම එකකදී කරන්න පුළුවන් කියන එක වැරදි. ඊළඟට උෂ්ණත්වය හා පරිමා සමාන තත්ත්ව සමාන විටදී පරිපූර්ණ වායුක පීඩනය තාත්වික වායුක පීඩනයට වඩා අඩු වේ. පරිපූර්ණ තාත්වික වායුක පීඩනය උෂ්ණත්වය සහ පරිමා තත්ත්ව සමාන විටදී පරිපූර්ණ වායුක පීඩනය තාත්වික වායුක පීඩනයට වඩා අඩු වේ. පරිපූර්ණ වායුක පීඩනය තාත්වික වායුක පීඩනයට වඩා අඩු වෙන්න විදිහක් නැහැ. මොකද තාත්වික වායුව ගත්තොත් ඒවා අතරත් ආකර්ෂණ තියෙන හින්දා විත්තිය මත ඇති කරන්න පුළුවන් බලපෑමට ඒක හානියක්. ඒක බාධාවක්. නමුත් පරිපූර්ණ වායුවන් අතර ආකර්ෂණ විකර්ෂණ බල නැති හින්දා ඒගොල්ලන්ට නිදහසේ ගිහිලා විත්තිය මත ගැටිලා පීඩනයක් ඇති කරන්න පුළුවන්. ඒතර පරිපූර්ණ වායුවකින් අපේක්ෂා කරන පීඩනයට වඩා අඩු වෙනවා තාත්වික වායුවකින් නැති කරන පීඩනය. ඒතර මේකේ ප්‍රකාශය කියන්නේ උෂ්ණත්වය සහ පරිමා තත්ත්ව සමාන විටදී පරිපූර්ණ වායුවක පීඩනය තාත්වික වායුවක පීඩනයට වඩා අඩු වේ. ඒක වැරදි. D වගන්තිය සෑහෙන අඩු උෂ්ණත්වවලදී ඕනෑම තාත්වික වායුවක් එකට වඩා අඩු සම්පීඩතාවක් පෙන්වයි. ඒක හරි. එතකොට A හා D හරි. A හා D හරි කියන්නේ පිළිතුර අංක 4 20 වෙනි ප්‍රශ්නෙට. 20ට පිළිතුර අංක 4. අපි බලමු ගැටළු අංක 21. පරිපූර්ණ වායුවක් සඳහා චාලකානුක වාද්‍ය සමීකරණය PV = 3n1 mnc වර්ග වේ. පරිපූර්ණ වායු නීතියක් පහත ප්‍රකාශ වලින් කුමන ඒවා නිවැරදිද? නියත උෂ්ණත්වයේදී P වැඩි වන විට C වර්ග බා වැඩි වේ. ඕක පහසු ප්‍රශ්නයක්. අපි දන්නවා උෂ්ණත්වය මත පමණයි C වර්ග බා රඳා පවතින්නේ. එහෙනම් A වැරදි, B වැරදි, D වැරදි, C විතරයි හරි. උෂ්ණත්වය වැඩි වන විට C වර්ග බා වැඩි වේ කියන C ප්‍රකාශය විතරයි හරි 21ට. 21ට C විතරයි කියන්නේ පිළිතුර අංක 5. අපි බලමු 22 වෙනි ප්‍රශ්නේ. ඒ කියන වාෂ්පශීලී ද්‍රව්‍යයක මිලිග්‍රෑම් 30ක්. වාෂ්පශීලී ද්‍රව්‍යයක ස්කන්ධය අපිට දෙනවා මිලිග්‍රෑම් 30ක්. මිලිග්‍රෑම් 30යි. ඒ වගේම මේක උෂ්ණත්වය සෙල්සියස් 127යි. T සමානයි 127යි සෙල්සියස්. ඊට පස්සේ කියනවා උෂ්ණත්වයකදී වාෂ්පීකරණය කෙරේ. එක වැඩි කිරීම 10.5 පැස්කල් පීඩනයකදී පීඩනය දෙනවා. එක වැඩි කිරීම 10.5 පැස්කල් පීඩනයකදී වාෂ්ප කලාපයේ පරිමාව 16.65 ඝන සෙන්ටිමීටර්. ඒතර වාෂ්ප කලාපයේ පරිමාවක් දෙනවා 16.65 ඝන සෙන්ටිමීටර්. වාෂ්ප කලාපයේ පරිපූර්ණ ලෙස හැසිරෙයයි උපකල්පනය කළහොත් මෙම ද්‍රවය වීමට වඩාත් ඉඩ ඇත්තේ. දැන් අපිට පුළුවන් මේක දෙන පිළිතුරු දිහා බලන්න. පිළිතුරු වල දෙනවා මෙතනෝල් කියන්නේ CH3OH. එතනෝල් කියන්නේ C2H5OH. ඇසිටෝන් කියන්නේ CH3COCH3. ක්ලෝරෝෆෝම් CHCl3. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් CCl4. එතකොට එහෙම අණුක සූත්‍ර අපිට කියන්න පුළුවන් හින්දා අපිට ඒගොල්ලෝගේ මෞලික ස්කන්ධ හොයාගන්න පුළුවන්. එතකොට මේ කියන දත්ත අණුව ගැළපෙන මෞලික ස්කන්ධය තියෙන්නේ කාටද කියලා හොයාගත්තා නම් හරි. මේ දීපු දත්ත වලට ගැළපෙන මෞලික ස්කන්ධය කුමක්ද කියලා හොයාගත්තා නම් හරි. එහෙනම් ස්කන්ධයයි උෂ්ණත්වයයි පීඩනයයි පරිමාවයි මෞලික ස්කන්ධයයි අතර සම්බන්ධතාවයක් තියෙන සමීකරණයක් අපි ගොඩනගා ගමු. PV = nRT වලින්. PV = nRT වලින්. මේක අපි ගමු PV = m බෙදීම m RT. දැන් මෞලික ස්කන්ධය උක්ත කරමු m සමානයි mRT බෙදීම PV. දැන් SI ඒකක වලින් ආදේශ කරමු. එතකොට m හොයා ගන්න පුළුවන්.
ස්කන්ධයේ තියෙන මිලිග්‍රෑම් වලින් මිලිග්‍රෑම් ග්‍රෑම් කරමු අපි. කිලෝග්‍රෑම් වලින් දාන්නත් පුළුවන්. මෞලික ස්කන්ධයේ මෞලයට ග්‍රෑම් වලින් එනවා. මේක ග්‍රෑම් කරොත්. එතකොට මිලිග්‍රෑම් ග්‍රෑම් කරන්න පුළුවන් 10 ඍණ 3ෙන් වැඩි කරලා. වැඩි කිරීම R කියන එක සුළු කිරීමේ පහසුවට මම ලියනවා 25 බෙදීම 3යි. 8.314 8.314 වෙනුවට මම ලියනවා 25 බෙදීම 3යි කියලා සුළු කරගන්න ලේසි වෙන්න කෙටි ප්‍රශ්නයක් හින්දා. ආසන්නව 25 බෙදීම 3යි කියන්නේ 8.314ට ආසන්න අගයක් එනවා. 25 බෙදීම 3යි නිව්ටන් මීටර් මවුලයට කෙල්විනයට වැඩි කිරීම T කියන්නේ උෂ්ණත්වය 127යි කියන්නේ කෙල්වින් වලින් 400යි. 400යි කෙල්වින් බෙදීම අපි පීඩනය ගත්තොත් එක වැඩි කිරීම 10/5 පැස්කල්. එක වැඩි කිරීම 10/5 nm ඍණ 2. වැඩි කිරීම 3 තිබුණා. මෙතන 25 බෙදීම 3 ගන්න කිරීමද. පරිමාව කියන්නේ 16.65 ඝන සෙන්ටිමීටර්. 16.65 වැඩි කිරීම 10 ඍණ 6යි ඝන මීටර්. ඝන සෙන්ටිමීටර් ඝන මීටර් කරන්න 10 ඍණ 6ෙන් වැඩි කරනවා. දැන් බලමු අපි සුළු කරගන්න. ඉස්සලාම k ඍණ එකට k කැපෙනවා. m ඍණ 2යි m 3යි m m ට මේ m කැපෙනවා. මෙතන නිව්ටන් කැපෙනවා. එතකොට පිළිතුර එනවා මේකේ මවුලයට ග්‍රෑම් වලින්. මවුලයට ග්‍රෑම් වලින් එනවා. දැන් බලමු 10/5යි 10 ඍණ 6යි 10 ඍණ 1යි. 10 ඍණ 1 වලට ගියාම 10 ධන 1යි. 10 ධන 1යි 10 ඍණ 3යි 10 ඍණ 2යි. 10 ඍණ 2ට මේ දෙක කැපෙනවා. හරි. දැන් ඊට පස්සේ මෙතන ඉර යට තියෙනවා 16.6ක්. තව තියෙනවා මෙතන 3ක් තියෙනවා. එතකොට මේ 3ට 30 කැපෙනවා 10යි කියලා. 10 250න් 25න් වැඩි කරාම 250යි. 250 4ක් 400යි. 250 4ක් 1000යි. sorry. 250 4ක් 1000යි. 10 25න් වැඩි කරාම 250යි. 250 4ක් 1000යි. 1000යි. ඊට යට තියෙනවා 16.65. 16.65. රෝක සුළු කරාම 116ව 6ක් වගේ එන්නේ 60කට ආසන්න ගාණක් එනවා. 60කට ආසන්න ගාණක් එන්නේ ඇසිටෝන් වල. ඇසිටෝන් කියන්නේ CH3 CO CH3 කාබන් 36යි හයිඩ්‍රජන් 6යි ඔක්සිජන් එකේ 16යි 36 42යි 58යි 58ක් එනවා. ඒකට ආසන්න පිළිතුරක් විදියට මේක ලබා ගන්න පුළුවන්. එහෙනම් පිළිතුර ගන්න වෙන්නේ අපිට තුන්වෙනි එක ඇසිටෝන් කියන එක. ඇසිටෝන් වලට තමයි ප්‍රොපනෝන් කියලා කියන්නේ. ඒකේ සූත්‍රය CH3CO CH3. මෙහෙම තියෙනවා. මේ තියෙන කීටෝනයක් විදියට තියෙනවා. හරි. අපි බලමු ඊට පස්සේ තියෙනවා සත්‍යයි අසත්‍යයි ගණේ ප්‍රශ්න. ඒක කියනවා මෙහෙම 23 වෙනි ප්‍රශ්නය. පරිපූර්ණ වායු අණුවක් බඳුනේ බිත්ති මත ගැටි ආපසු විසිවන විට පරිපූර්ණ වායු අණුවක් බඳුනේ බිත්තිය මත ගැටි ආපසු විසිවන විට අණුවේ ගම්‍යතාව වෙනස් වේ. දිශාව වෙනස් වෙනවනේ. ගම්‍යතාව වෙනස් වෙන එක හරියි. ඊළඟ අණුව බිත්තිය හා ගැටි ආපසු විසිවන විට අණුවේ වේගය මෙන් ගමන් කරන දිශාවද වෙනස් වේ. වේගය වෙනස් වෙන්නේ නැහැ. ගමන් කරන දිශාව වෙනස් වෙන්නේ. ඒ වගන්තිය වැරදි. පළවෙනි එක හරි, දෙවෙනි එක වැරදි කියන්නේ පිළිතුර අංක 3. බලන්න 24 වෙනි ප්‍රශ්නය. 24 වෙනි ප්‍රශ්නය.
ඒකේ තියෙනවා ඉතා පහළ පීඩනවලදී තාත්වික වායු සඳහා සම්පීඩිතතාව සංගුණකය Z සමානයි PV බෙදීම nRT එකට ආසන්න වේ. වායු මවුල එකක් සැලකුවොත් ඉතා පහළ පීඩනවලදී තාත්වික වායු වලට එක අගේ එකක් වෙනවා, එකට ආසන්න වෙනවා, ඒක හරි. ඊළඟ එක ඉතා පහළ පීඩනවලදී අන්තරාණුක බල මගින් වායු අණු වල හැසිරීම කෙරෙහි බලපෑමක් ඇති නොවේ. ඉතා පහළ පීඩනවලදී. ඉතා පහළ පීඩනවලදී කියන්නේ පීඩනය නොසලකන්න පුළුවන් වගේ මට්ටමක් තියෙනවා නම්, ඒතර වායු අණු අතර අන්තරාණුක බල ගොඩාක්ම අඩුයි. ඒතර ඒවා මගින් බලපෑමක් ඇති කරන්න අමාරුයි. ඒතර ඒකම නිවැරදි. ඒතර ඒක අපිට හේතුව විදිහටත් ගන්න පුළුවන්. පිළිතුර අංක 1. හරි. ඊට පස්සේ බලන්න ඒකේ තියෙනවා 25 වෙනි ප්‍රශ්නය. 25 වෙනි ප්‍රශ්නය. ඒකේ තියෙන මෙහෙම T1 හා T2 උෂ්ණත්ව දෙකක්. T2 විශාලයි T1. T2 විශාලයි T1 සඳහා වායුවක අණුවල වේග ව්‍යාප්ති පහත දක්වා ඇත. T1 සහ T2 උෂ්ණත්ව දෙකෙහිදීම අණුවල වේගවල තිබීමට වඩාත්ම ඉඩ ඇති විචලන පෙන්වන්නේ පහත දැක්වෙන 1 සිට 5 ප්‍රස්ථාර අතරින් කුමක්ද? එතකොට මැක්ස්වෙල් බෝල්ස්මාන් ව්‍යාප්තිය මතක් කරගත්තොත් අපිට මේකට නිවැරදි පිළිතුර ගන්න පුළුවන්. මේ පැත්තට වේගය ගන්නවා x වලට අනුභාගය ගන්නවා මෙතෙන්ට. ඒතකොට T1 කියන අඩු උෂ්ණත්වයේදී මේකේ තිබිච්ච උසට වඩා T2 කියන උෂ්ණත්වයේදී උස අඩු වෙන්න ඕන. හැබැයි මේකේ සහ මේ කොටසේ සහ මේ කොටසේ වර්ගඵල සමාන වෙන්න. මොකද ඔතෙන්දී උෂ්ණත්ව දෙකකට පත් කරන්නේ එකම වායු සාම්පල් එක. ඒතකොට එතෙන්දී ඒ තියෙන අණු ප්‍රමාණය එහෙම නැත්නම් අණු භාගය කියන එක වෙනස් වෙන්න බෑ. එතකොට තියෙන අණු කොටස වෙනස් වෙන්නේ නැති හින්දා ඔතන වර්ගඵලය සමාන වෙන්න ඕන. අනිත් එක උෂ්ණත්වය වැඩි වෙනකොට අපි දන්නවා උපරිම සසම්භාවී වේගයක් සහිත අණු කොටසට වෙන්නේ මොකක්ද කියන එක. උපරිම සසම්භාවී වේගය සහිත අණු කොටස මොකද වෙන්නේ? උපරිම සසම්භාවී වේගය කියන එක වැඩි වෙනකොට ප්‍රස්ථාර ඉස්සරහට යනවා පහත් වෙලා. එතකොට අපිට නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් මේකේ 3 වෙනි එක 25 වෙනි ප්‍රශ්නෙට පිළිතුර. 25 වෙනි ප්‍රශ්නෙට පිළිතුර එතකොට අංක 3.